අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සඳමාලි හේවනායක මම ජානකි නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වන් මෝතෝරෙහි පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක තොරතුරු හෙළිවේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් 73%කට උසස් පෙළ වරම් 66%ක් ගණිතය සමත්. රාජ්‍ය වෙසක් උත්සවය හොරණ ඔලබඩුව ජයවර්ධනාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කෙරේ. කොරෝනා වෛරසෙන් මෙරට සුවය ලැබූ පිරිස 126 දක්වා ඉහළට. ඊයේ PCR පරීක්ෂණ 1075ක්. අද නව ආසාදිතයින් 48 දෙනෙක්. සමෘද්ධි සහ පොරොත්තු ලේඛනී සියලු දෙනාට රුපියල් 5000 දීමනාව ගෙවා අවසන්. සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 866 දක්වා ඉහළට. ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක් කොරෝනා ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සීමා ලිහිල් කරයි. දෙදහස් 19 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පිරිසෙන් 73.84ක් අපොස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ගණිතය විෂය සමත් පිරිස 66.82ක්. පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද දහවල් අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයන් 7,17,446 දෙනෙකු අයදුම් කළා. එය මෙරට විභාගයක් සඳහා අපේක්ෂකයන් වැඩිම පිරිසක් අයදුම් කළ අවස්ථාවයි. ඉන් 5,56,256 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 4,11,000කට ආසන්නයි. මෙවර විභාගයේදී විෂයන් 9ටම ඒ සාමාර්ථ ලැබූ සංඛ්‍යාව 10,346 දෙනෙක්. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.donets.lk සහ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකියි. ඉදිරි දිනවල විදුහල්පතිවරුන් වෙත ප්‍රතිඵල ලබා දීමටද සැලසුම් කර තිබෙනවා. දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ජාතික ඇගීම් පරීක්ෂණ සේවාවක් විදියට දෙවෙනි පළවෙනි ස්ථානය ඊළඟට දෙවෙනි ස්ථානය යන ආදී වශයෙන් ලබා ගැනීමක් සිදු කරන්නේ නැහැ. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ මීට ඉහතදී අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් සමග සාකච්ඡා කරලා මේ තීරණයට එළඹුණා. මේ ශිෂ්‍යත්ව විභාගයටත් අපි යොදාගත්තා. ඒ වගේම අපේ සාමාන්‍ය පෙළ විභාගයටත් උසස් පෙළ විභාගයටත් මේ ආකාරයටම අපි යොදා ගන්නවා. අපි පාසල් විවෘත කිරීමෙන් පසුව තමයි මෙවර අපේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා නැවත සමීක්ෂණ සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීමට බලාපොරොත්තු වෙන්නේ. ඒට හේතුව විදුහල්පතිවරු මගින් පාසල් ඇදුම්කරුවන් මේ සඳහා ඉල්ලුම් කළ යුතු වෙනවා. ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් 0112 784 208 0112 784 537 0113 188 350 0113 140 314 යන දුරකථන අංක මගින් හෝ 1911 ශනික දුරකථන අංකයෙන් තොරතුරු ලබා ගත හැකියි. ප්‍රථම පුවත ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය. ඔබේ ජීවිත කතාව වෙනස් කරන ලිට්‍රෝ ගෑස්. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හොරණ ඔලබොඩුව ජයවර්ධනාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. කොරෝනා වසංගතය නිසා නිවසේ සිට ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් වෙසක් දිනය සමරන ලෙසයි ශාසන ආරක්ෂක බල මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ. වෙසක් දිනය පිළිබඳ සාකච්ඡාවක් බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. මෙවර 2564 වෙනි වෙසක් දිනය යෙදෙන්නේ මැයි මාස 7 වෙනි දිනටයි. වෙසක් සතිය මැයි 4 වෙනිදා සිට ක්‍රියාත්මකයි. ඔලබොඩුව විහාරස්ථානයේ සිට සියලු ආගමික වැඩසටහන් ජාතික රූපවාහිනිය ඔස්සේ දවස පුරා විකාශය කිරීමට නියමිතයි. මෙවර වෙසක් උත්සව කටයුතු නිවෙස් තුළ ඉඳගෙන සිදු කිරීමට කටයුතු කරන හැටියට සියලු රටවාසී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. දුරස්ථ භාවය ආරක්ෂා වන පරිදි පවුලේ සියලු දෙනා එකට ඒකරාශී වෙලා රටසිල් සමාදන් වීමට හැකියතාක් උනන්දු වෙන්න එදා දවස සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති ගරුකව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් කටයුතු කරන හැටියට සමස්ත රටවාසී බෞද්ධ ජනතාවගෙන් පීතාම කාරුණිකව ඉල්ලා හිටිනවා. වෙසක් සතියේ තේමාව පිළිබඳවද උන්වහන්සේ මෙහිදී කරුණු පැහැදිලි කළා. මෙවර වෙසක් සතියේ තේමාව වෙන්නේ ආරෝග්‍ය පරමාලාභා
සන්තුට්ඨි පරමං ධනං යන බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඨයයි විශේෂයෙන්ම මේ ඇති වෙලා තිබෙන රෝගී තත්ත්වය නිවාරණය කරගන්නට අවශ්‍ය ආකාරයට වෙසක් උත්සව කටයුතු සූදානම් කරගත යුතු තිබෙනවා. සෑම නිවසකම වෙසක් සතිය ආරම්භ වෙන මැයි මාසයේ 4 වෙනිදා බෞද්ධ කොඩියක් සවා තබලා විශේෂයෙන්ම වෙසක් පුර 15ක් පොහොව දවසේ තමන්ගේ නිවස ඉදිරියේ පොල් තෙල් පහන් දැල්වලා තමන්ගේ නිවසේ තිබෙන බුදු කුටිය තුල තුනුරුවන් වන්දනමාන කළා ගිලන්පස පූජා ආදිය තබලා ඔලවඩුව විහාරස්ථානයේ සිට විකාශනය කරන සියලු වැඩසටහන් වලට තමන්ට දායක වෙන්නට පුළුවන්. මහා සංඝරත්නයේද බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු හා ආගමික අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරම යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව අද 126 දක්වා ඉහළ ගියා. ඒ තවත් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමගයි. 438 දෙනෙකු රෝහල් තුල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. දිවයිනෙන් අද වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 48 දෙනෙක්. අද හඳුනාගත් රෝගීන් 48 දෙනාගෙන් 44 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් බවයි වාර්තා වන්නේ. අද වන විට නාවික හමුදා සෙබළුන් 180 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන්ගෙන් 112 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුලින් වාර්තා වී ඇති අතර තවත් 68 දෙනෙකු වාර්තා වී ඇත්තේ නිවාඩු ලබා සිය නිවෙස් බලා ගිය නාවික හමුදා සෙබළුන් අතරින්. ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 63ක්. අප විසින් අපගේ පරීක්ෂණාගාර තුර පරීක්ෂණ 1075ක් කරලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනේ විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව බැලුවොත් එහෙම නාරායන්පිට දාබරේ මාවතේ ඒ ප්‍රදේශයෙන් රෝගියෙක් වාර්තා වීම නිසා ඒ ප්‍රදේශයේ 100කට අධික සංඛ්‍යාවක් අරගෙන තියෙනවා පරීක්ෂණ. ඒ සියල්ල COVID-19 නොවන බවට තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම අද හෙට දිනේම මඩකලපුව රෝහලේ ස්ථාපිත PCR පරීක්ෂණාගාරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතයි. ඊයේ හඳුනාගනු ලැබූ රෝගීන් 63 දෙනාගෙන් 53 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු නිලධාරීන් බව වාර්තා වනවා. තවත් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පුද්ගලයන්. නාවික හමුදාවේ සිට විශ්‍රාම ගොස් සිටියදී වැලිසර නාවික හමුදා කඳවුරට යලි පැමිණි නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. තවත් එක් රෝගියෙකු ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර තිදෙනෙකු වාර්තා වන්නේ කොරෝනා වෛරසය ආසාදිත වූ නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන් ලෙසයි. අපිට වැඩි රෝගීන් සංඛ්‍යාවක් මේ හරහා ලැබුණත් අපි හිතනවා මේ නාවික හමුදාව විනයක් ඇති සංවිධාන ව්‍යුහයක් ඇති ඉහළින් හොඳින් පාලනය වෙන කොටසක් හැටියට මේ වෙනත් ජන කණ්ඩායම් සමග කටයුතු කළා මේ පාලනය කිරීමට වඩා පහසුවෙන් පාලනය කිරීමේ හැකියාවක් ලැබෙයි කියලා. ඒ වගේම මම කියන්න ඕන මේ ආසාදිතයන් පිළිබඳ කටයුතු කිරීම කියන්නේ ඇත්ත වශයෙන්ම මේ අපරාධකරුවන් රැහන්ට හසු කරගන්නවා වගේ ක්‍රියාවලියක් නෙවෙයි. මේ රෝගය කියන්නේ ශ්වසන මාර්ගයෙන් කැස්ස හෙම්බිරිසාව මේ අපේ සාමාන්‍ය වෛරස් වුණ බෝ වෙනවා වගේ ඇතිවෙන රෝගයක්. එතකොට මේ කිසිවකු දෙහා අපි නරකට බැලිය යුතු නැහැ. ඒ වගේම බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 90කට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් ඇති වුණා. එතකොට මේ බණ්ඩාරනායක පුර පවා අද වෙන විට සැලකිය යුතු පාලනයකට නතු වෙලා තියෙනවා. මේ නාවික සෙබළුන් අපගේ විරෝධාර රණවිරුවන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අයවලුන්. මේකත් එක්ක සමහරලාට මේ රටේ අයවලුන්ගේ යම්කිසි භීතියක් තියෙනවා. මුළු රට පුරාම පැතිරෙලා ගිහිල්ලාද අපි පොකුරකට නෙමෙයි තවදුරටත් රඳවගෙන තිබෙන්නේ කියලා. ඔව් අපි පොකුරකට තමයි නාවක කියන පොකුරකට තමයි අපි රඳවගෙන තිබෙන්නේ. ඒ ගියපු කට්ටියගේ නමුත් මේ විරෝධාර රණවිරුවන් මුළු ජන කොට්ටාසෙම නියෝජනයක් තමයි ත්‍රිවිධ හමුදාව ඉන්නේ. එසේ නොමැතිනම් එක් නගරයකට එක දිස්ත්‍රික්කයකට පමණක් සීමා වෙච්ච කට්ටියක් නෙමේ ත්‍රිවිධ හමුදාව ඉන්නේ. නමුත් සමහර දිස්ත්‍රික්කයකින් එක් පුද්ගලයෙක් හමු වෙන්නේ. ඒ දිස්ත්‍රික්කෙම යම්කිසි තැති ගැනීමකට ලක් වෙලා තිබෙනවා. අපි යම්කිසි දිස්ත්‍රික්කයක හමු වෙච්ච කට්ටිය මෙතෙක්කල් හොයාගෙන ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොදවලා ඔවුන් ඒ නගරය විවෘත කරන්න අපි කටයුතු කරේ නැද්ද? ඉතින් මං හිතන්නේ මේ තරම් බිය යුතු නෑ. ඒත් එක්කම තව දෙයක් තමයි අපි අර එදා ඉඳලා හිටපු ගණන් අපි අවශ්‍යතාවයක් නෑ. දැන් රටේ ඉන්න ආසාදිතයන් ගැන තමයි විශේෂයෙන්ම හිත යොමු කර යුත්තේ. නැත්නම් ආසාදනය වෙලා ගෙවල් වල ඇවිල්ලා දැන් බොහොම හොඳින් ඉන්න කට්ටිය ගැන තාම කතා කරනවා. ඒ විය යුතු නැහැ. මලසිරඩු බහලන පොලිතීන් ආවරණ ඇනවුම් කිරීම සම්බන්ධයෙන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදහස් පළ කළා. ඕනෑම රටක මෙම පොලිතීන් ආවරණ තොගයක් පවත්වා ගත යුතු බවයි ඔහු කියා සිටියේ. එසේම මේ බොඩි බෑග් කියන්නේ මේ COVID-19 සඳහා පමණක් අවශ්‍ය කරන දෙයක් නෙවෙයි. ඕනෑම රටක මේ බොඩි බෑග් ඕනෑම අවස්ථාවක අත් වශයෙන්ම යම්කිසි තොගයක් පැවතිය යුතුයි. මොකද අපි අනපේක්ෂිත විවිධ ආපදා තත්ත්වයන් ඇති වෙනවා. ඒ ආපදා තත්ත්වයන්හිදී විශේෂයෙන්ම භාවිතා කරන දෙයක් තමයි ඔය කියන බොඩි බෑග්. ළඟදී ඇති වුණු ඉතා නරක ඊස්ටර් ප්‍රහාරයේදීත් මේ බොඩි බෑග් භාවිතා කරන
කරනු ලැබුවා. මේ තොග පවත්වා ගැනීම රටක මේ බොඩි බෑග් ඇනවුම් කිරීම කියන කාරණාව ඔස්සේ විශාල වශයෙන් මරණ ඇති වෙයි කියන එක ජනගත වීම සුදුසු වන්නේ නැහැ. එය නෙවෙයි එහි අරමුණ. උමන තත්වයට ඇති වුණත් මේවා අනිකුත් දේ වගේම රටක තිබිය යුතු පාංග හැටියට මට කියන්න පුළුවන්. ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයෙකු පූර්ණ සුවය ලබා අද පිටව ගොස් තිබෙනවා. ඔහු පසුගිය 12 වෙනිදා ජයල ප්‍රදේශයෙන් සොයාගත් වෛරසයේ ආසාදිතයන් අතරින් ඉරණවිල රෝහලට ඇතුළත් කළ රෝගීන් 5 දෙනාගෙන් එක්කෙකු බවයි වාර්තා වන්නේ. දැනට සිදු කෙරෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සමග සම්බන්ධීකරණයෙන් තවදුරටත් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය සහ නැගෙනහිර යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය හා වෛද්‍ය පීඨ රසායනාගාර මගින් මෙම PCR පරීක්ෂණ සිදු කිරීමට අපේක්ෂිතයි. දැනට සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාවට අමතරව දිනකට තවත් 10කින් එම ප්‍රමාණය වැඩි කිරීමට මේ අනුව හැකියාව ලැබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය හා ආචාර්ය අමාත්‍ය බන්දුන ගුණවර්ධන මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. අද දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීරණය වුණා කොළඹ විශ්වවිද්‍යාලය, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ විශ්වවිද්‍යාලවල පවතින PCR යන්ත්‍ර භාවිතා කොට ඔවුන් විසින්ම පරීක්ෂණාගාර පවත්වා ගන්න බවටත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම්කිසි අධීක්ෂණ යටතේ එසේ කිරීමත් ඒ මගින් මේ PCR පරීක්ෂණ දැනට 1200ක පමණ පවතින මෙම ධාරිතාවය දිනකට තවදුරටත් වැඩි කර ගැනීම සඳහා COVID-19 වසංගතය හමුවේ ජනතාවට සහන සැලසීමේ නිරත ජනාධිපති කාර්යසාධන බලකායන්හි මෙහෙයුම් මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල COVID පරීක්ෂණයට යොමු කර තිබෙනවා. අරලේගා මන්දිරයේ පරිශ්‍රයේ පැය 24 පුරා ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්යසාධක බලකාය හා ආර්ථික පුනර්ජනනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලය මීට ඇතුළත්. මෙම කාර්යසාධක බලකායන් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් දෙවෙනි පුරා මෙහෙයුම් සම්බන්ධීකරණය සිදු කිරීම සඳහා අඛණ්ඩව සේවයේ නිරතව සිටිනවා. එම නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන අතර වරින් වර COVID-19 පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. මෙතෙක් කරන ලද පරීක්ෂණවලට අනුව එම කාර්ය මණ්ඩලය තුළින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ අතර නිරෝධායනය අවසන් කර තවත් 5 දෙනෙකු බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටව ගියා. ඔවුන් පිටත් කර යැවීමට පෙර PCR පරීක්ෂණයකට භාජනය කෙරුණු අතර පසුව නිරෝධායන කාල සීමාව අවසන් බවට පිරිනැමෙන සහතිකයද ලබා දී තිබෙනවා. මේ වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ගිය සහ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 4512 දෙනෙකු නිරෝධායන කටයුතු නිම වෙලා තම නිවෙස් බලා පිටත් කර හැර තිබෙනවා. එසේම නාවික හමුදාවේ පවුල්වල සමාජිකයන් 58 දෙනෙකු නාවික හමුදාව විසින් පවත්වාගෙන ලබන මිහින්තලේ සහ නිපුණ බූස් යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කරලා තිබ්බා. අද දිනේ තවත් සංඛ්‍යාවක් මේ ආකාරයෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 31ක් තුල 3181 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පාලනයට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වමින් චීන රජය අද රුපියල් මිලියන 211ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කළා. එම උපකරණ තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත බාර දෙන ලද්දේ ශ්‍රී ලංකාවේ චීන වැඩබලන තානාපති හූ වෙයි මහතා විසින්. චීන රජය මෙරට කොරෝනා වෛරසයට එරෙහි සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දෙමින් සිටිනවා. කොරෝනා වර්ධනයට චීනය ගත් ක්‍රියාමාර්ගය ඇතුළත් වාර්තාවක්ද චීන වැඩබලන තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත බාර දෙනු ලැබුවා. චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් ඇය මෙහිදී කෘතඥතාව පළ කළා. මේ අතර බාටා ආයතනයේ ශල්‍යකාර සඳහා භාවිත කරන සපත්තු කුට්ටම් 1000ක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත බාර දී තිබෙනවා. එහි වටිනාකම රුපියල් 13 ලක්ෂයක්. COVID-19 වසංගතයේ පාලනය සඳහා ඉන්දිය රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජය වෙත අද වෛද්‍ය අත්වැසුම් කට්ටල තොගයක් ප්‍රදානය කළා. ඉන්දියානු රජය මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවට ටොන් 13ක පමණ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තොගයක් පිරිනමා තිබෙනවා. මේ අතර COVID-19 ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකාවේ COVID-19 සම්බන්ධ සියලු විස්තර ලබා ගැනීමට නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා. covid19.government.lk නම් වූ වෙබ් අඩවියක් සකස් කරලා තිබෙනවා. අද දිනේ සිට මෙයින් ශ්‍රී ලංකාවේ COVID-19 සම්බන්ධ වූ සියලුම වාර්තාවන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් වසරකට පසුව එම ත්‍රස්තවාදී කල්ලියේ නායක සහරාන් හෂීම් මුතූර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.
ඒ මේ වන විට රැඳුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සාදික් නැමැත්තාගෙන් හෙළි වූ තොරතුරු වලට අනුවයි. මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම ඇතුළු අන්තවාදී ක්‍රියාකාරකම් ගණනාවක් සම්බන්ධයෙන් ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සාදික් නැමැත්තා සහ ඔහුගේ සොහොයුරා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා. මුතූර් තාහිත් නගර ප්‍රදේශයේ පිහිටි ගොවිපළ භූමියක තමා ඇතුළු 5 දෙනෙකු පුහුණුව ලබා ඇති බවයි සාදික් නැමැති සැකකරු ප්‍රකාශ කර ඇත්තේ. එම ඉඩම මාවනැල්ල ප්‍රදේශයේ මෞලවිවරයෙකුට අයත් එකක් බව පැවසෙනවා. කෙසේ වෙතත් එහි සැබෑ හිමිකරු ලෙස තෝපුල් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුද ඉදිරිපත් වී සිටින බවයි වාර්තා වන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සාදික් නැමැති අන්තවාදී සැකකරු කැඳවාගෙන විත් එම ඉඩම පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහෙත් සැක කටයුතු කිසිවක් හමු වී නොමැති බවයි වාර්තා වන්නේ. ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා. එහි ප්‍රධානත්වය දරන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතායි. හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මඟ පෙන්වීම ඇතිව කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායට පැවැරණු ඇති. ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද වෛරසෙන් බේරා ගැනීම එකසේ වැදගත් වන අතර ආසාදිතයින් සමග සමීපව ක්‍රියා කිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානයකින් පසුවිය යුතු බව ජනාධිපති කාර්යාලය පවසනවා. ජනාධිපතිතුමා හිදී සඳහන් කළේ ප්‍රමුඛතාව දිය යුත්තේ වෛරසයේ සමාජගත වීම වළක්වා ගැනීමට බවයි. ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන ලෙස ජනාධිපතිතුමා විශේෂඥ කණ්ඩායමට උපදෙස් ලබා දුන්නා. නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වයේ දී යුතු අතරම කඳවුරු තුල සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙසද උපදෙස් දෙනු ලැබුවා. රෝගය පාලනය කිරීමේදී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය මෙන්ම යම් තැනක වරදක් සිදු වී ඇතනම් ඒද හඳුනා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා යන මහතුරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් හා බන්දුල විජේසිරිවර්ධන, වජිර සේනාරත්න යන විශේෂඥ වෛද්‍යවරුන්ද සාකච්ඡාවට එක්ව සිටියා. කොරෝනා වෛරසයෙන් යුරෝපයේ වැඩිම බලපෑමකට ලක් වූ ඉතාලිය වෛරස් ව්‍යාප්තිය පාලනයට පනව ඇති සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ මැයි 4 වෙනි දින සිටයි. කොරෝනා වෛරසය බලපෑමෙන් ලොව දෙවනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එම මරණ ගණන 26600කට අධිකයි. ඉතාලියේ කොරෝනා වෛරසය ආසාදිත සමස්ත සංඛ්‍යාව 1,97,000 ඉක්මවනවා. කෙසේ වුවද සති 7ක පමණ සිට රටේ ක්‍රියාත්මක වසා දැමීමේ නීති ලිහිල් කිරීමට තීරණය කර ඇත්තේ ඉකුත් පැය 24 තුළ එරටින් කොරෝනා නව මරණ 260ක් පමණක් වාර්තා වීම හේතුවෙන්. අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ කියා සිටියේ ඒ අනුව ඉතාලි වැසියන්ට කුඩා කණ්ඩායම් වශයෙන් සිය ඥාතීන්ගේ නිවෙස් වෙත යාමට අවසර හිමිවන බවයි. එරට උද්‍යානද නැවත විවෘත කිරීමට තීරණය කර ඇති අතර එම ස්ථාන වෙත යාමේදී අනිවාර්යෙන් මුඛ ආවරණ පළඳින ලෙසට බලධාරීන් උපදෙස් දී තිබෙනවා. කෙසේ වෙතත් ඉතාලියේ පාසල් එළඹෙන සැප්තැම්බර් මාසය තෙක් විවෘත නොකිරීමටයි පියවරගෙන ඇත්තේ. කොරෝනා වෛරස් ව්‍යාප්ති පාලනයට දැඩි සීමා පැන වූ තවත් යුරෝපානු රටක් වන්නේ ස්පාඤ්ඤයයි. කෙසේ වුවද මේ වන විට අදාළ සීමාවන් දරුවන් සඳහා ලිහිල් කර ඇති අතර ඒ අනුව දරුවන්ට පිටතට යාමට අවසර හිමිව තිබෙනවා. ඉකුත් පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් කොරෝනා මරණ 288ක් වාර්තා වූයේ එරට සමස්ත මරණ සංඛ්‍යාව 23000 ඉක්ම වූ අගයක් බවට පත් කරමින් ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත සංඛ්‍යාව 2,26,000 ඉක්මවනවා. මේ අතර සෑම වසරකම අප්‍රේල් මාසයේ ස්පාඤ්ඤයේ සෙවිලා නගරයේ පැවැත්වෙන සුප්‍රසිද්ධ ෆෙඩියාද සෙවිලා සැනකෙළිය මෙවර පැවැත්වුණේ වෙනස් අයුරකින්. ඒ අනුව ජනතාව සිය නිවෙස්වල සඳලු තලවල සිට නටමින් සහ ගයමින් සැනකෙළියේ විචිත්‍රත්වය කොරෝනා වෛරස තත්ත්වය මැද්දේ වුවද විඳ ගැනීමට කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසය මුල සිටම මැනවින් පාලනය කළ රටක් ලෙස සැලකෙන්නේ දකුණු කොරියාවයි. ඒ අනුව දකුණු කොරියාව එරට මහමැතිවරණය පැවැත්වීමටද සමත් වුණා. මේ අතර ඊයේ දිනේ එරට දේවස්ථානද විවෘත කිරීමට කටයුතු කර තිබූ අතර මුඛ ආවරණ පැළඳ ශාරීරික දුරස්ථ භාවය පවත්වා ගනිමින් දේව මෙහෙයන් සඳහා බැතිමතුන් සහභාගී වූ අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා.
ලෝපුරා රටවල් සහ බල ප්‍රදේශ 210ක ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව අද 30 ලක්ෂය ඉක්මවා ගියා. මෙවන විට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 30 ලක්ෂ 13803ක්. කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා 2,07,000කට අධික මරණ සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. වෛරසය ආසාදනය වූවන්ගෙන් සුවය ලැබූ පිරිස 8,88,000 ඉක්මවනවා. මේ අතර ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 6,198ක්. ලොව පුරා 30 ලක්ෂයකට අධික සමස්ත ආසාදිතයන්ගෙන් 9,87,000කට අධික පිරිසක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඊයේ දිනයට සාපේක්ෂව වාර්තා වූ මරණ සංඛ්‍යාව 15 අගයක් ගනු ලැබුවද ඉකුත් පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොරෝනා මරණ 1,157ක් වාර්තා වුණා. ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 55,400 ඉක්මවා ගියා. මේ අතර ඇමරිකානු රජය තීරණය කර ඇත්තේ ප්‍රාන්ත කිහිපයක පවතින වසා දැමීමේ සීමා ඉවත් කිරීමටයි. ඉකුත් පැය 24 තුළ යුරෝපයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ එක්සත් රාජධානියෙන්. වෛරසය ආසාදනය වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුවය ලැබීමෙන් අනතුරුව ප්‍රථම වරට අද සිය රාජකාරී ආරම්භ කළා. කොරෝනා වෛරස් පරීක්ෂාව සිදු කිරීම සඳහා ජංගම පරීක්ෂණ රථ 8ක් ඊයේ සිට බ්‍රිතාන්‍ය පුරා ගමන් කරමින් පවතිනවා. මෙම පියවරගෙන ඇත්තේ වෛරස් ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීම සඳහායි. ඒ අනුව දිනකට මෙමගින් පරීක්ෂාවන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිදු කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් අපේක්ෂා කරනවා. කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව නව යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. ඒ හඳුන්වා දී පැයක් පමණ ගතවන විටත් එරට මිලියන ගණනක පිරිසක් එය බාගත කරගෙන ඇති බව විදේශ වාර්තාවල සඳහන්. කොවිඩ් සේෆ් ලෙස නම් කර ඇති මෙම විශේෂ යෙදවුම මගින් කොරෝනා වෛරස් ආසාදිතයෙකු Taman අසල සිටි නම් මිනිත්තු 15ක් ඇතුළත හඳුනාගත හැකියි. තුර්කිය ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට පත්ව තිබෙනවා. එහෙත් ආසියාවේ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉරානයේ. මේ රටවල් දෙකම චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අභිබවා ගොස් තිබීම විශේෂත්වයක්. කොරෝනා වෛරසයේ තිඹිරගේ ලෙස සැලකෙන චීනයේ ෂැන්හායි හා බීජිං නගරවල පාසල් ජ්‍යෙෂ්ඨ සිසු සිසුවයන් සඳහා අද යලි විවෘත කෙරුණා. සියලු පාසල් විවෘත කිරීමට අපේක්ෂා කරන්නේ මැයි 6 වෙනි දිනයි. ඉක්ුත් පැය 24 තුළ චීනයේ නව ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ කිසිවක් වාර්තා වී නැහැ. ලක්ෂ 55ක ජනගහනයක් වෙසෙන සිංගප්පූරුවේ වෛරසය ආසාදිත වූවන්ගෙන් වැඩි පිරිසක් විදේශියන්ගෙන් පැමිණි ශ්‍රමිකයන් බවයි වාර්තා වන්නේ. ඒ අනුව වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා එරට ප්‍රදර්ශන ශාලා කඩිනමින් තාවකාලික රෝහල් බවට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඉකුත් පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා නව මරණ 56ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 881ක් දක්වා ඉහළ ගියා. මෙවන විට වසා දමා ඇති කුඩා කඩසාප්පු යලි විවෘත කිරීමට ඉන්දියා රජය අවසර ලබා දී තිබෙනවා. ලොව මෙතෙක් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ ලොව එකම මහද්වීපය වන්නේ ඇන්ටාර්ක්ටිකාවයි. විදේශ වාර්තාවල දැක්වෙන පරිදි ග්‍රීන්ලාන්තය, ශාන්ත බර්තලේමි, ශාන්ත ලුසියා හා යෙමන යන රාජ්‍යයන්ටද හිමිව ඇතේ සුවිශේෂී ස්ථානයක්. එම රටවල වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සිරු දෙනාම සුවය ලබා තිබීම ඊට හේතුවයි. ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලාන්තයෙන් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු, කැරිබියන් දූපත් රාජ්‍යයක් වන ශාන්ත බර්තලමේහි ආසාදිතයන් 6 දෙනෙකු, ශාන්ත ලුසියාවෙන් ආසාදිතයන් 15 දෙනෙකු සහ මැදපෙරදිග රාජ්‍යයක් වන යෙමනයෙන් එක් ආසාදිතයෙකු වාර්තා වූ අතර ඔවුන් සිරු දෙනා සුවය ලබා සිටිනවා. ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 40,000කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවටගෙන ඇතැයි පොලිසිය පවසනවා. මේ අතර අවදානම් කලාප හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ලිහිල් කිරීමට නියමිතයි. අදී අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත්තේ කොළඹ කළුතර පුත්තලම ගම්පහ යන දිස්ත්‍රික්කයි. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 4 අලුයම 5 දක්වා බල පැවැත්වෙනවා. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කිරීමෙන් පසු එතෙන් සිට යලි පනවනු ලබන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණයි. එය මැයි 1 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. තම සේවා ස්ථාන ඒ වගේම අනිකුත් කාර්යාල රජයේ හෝ පුද්ගලික කාර්යාල ඒ වගේම කර්මාන්තශාලා ඒවා පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා. නමුත් සෑම විටම සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දෙන උපදෙස් අනුවයි පවත්වාගෙන යා යුත්තේ. විශේෂයෙන්ම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති පරිදි ඒ සේවක සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් පමණයි සහභාගී විය යුත්තේ. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදීත් එම පොදු ප්‍රවාහන සේවාවක තිබෙන ආසන සංඛ්‍යාවෙන් 90%
50ක් පමණ භාවිතා කළ යුතු වෙනවා. දැන් මේ ගැන අපි අවධානයෙන් පසු වෙනවා ශ්‍රී ලංකා පොලිසිය ලෙස. මේ හැඳුනුම්පත් අංක පිළිබඳව යම් ආකාරයක කතිකාවතක් නිර්මාණය වී තිබුණා. එය නීතියක් නොවේ උපදේශයක් පමණයි. විශේෂයෙන්ම හෙට අඟහරුවාදා දිනේ එතකොට 3 සහ 4 අංක අවසාන අංක වශයෙන් තමයි හැඳුනුම්පතේ තියෙනවා නම් එවැනි අය පිටතට පැමිණීම වඩාත් යෝග්‍යයි. ත්‍රිවිධ හමුදාවේ නිවාඩු ගොස් සිටින සියලුම නිලධාරීන්ට යලි සිය කඳවුරු වෙත වාර්තා කිරීම පහසු කිරීම සඳහා දිවෙනටම බලපැවැත්වෙන පරිදි අද දිනේ ඇඳරි නීතිය පැනවීමට පියවර ගැනුණා. ඒ අනුව ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත රැගෙන ඒම සඳහා ප්‍රවාහන පහසුකම්ද සපයා තිබුණා. මේ අනුව මේ වන විටත් ත්‍රිවිධ හමුදාවේ ඒ කඳුරු දක්වා සියලුම නිමාඩු ලැබ සිට අයවලුන් මේ වන විට තම කඳුරුවල් සමහරක් රපෝර්තු කරලා තිබෙනවා. තවත් සමහරක් මේ වන විට රපෝර්තු කරමින් ගමන් කරමින් සිටිනවා. රජය ඇඳරි නීතිය පැනවීමේ ක්‍රාමාර්ගය ගෙන ඇත්තේ රට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි. කෙසේ වුවද එය උල්ලංඝනය කළ පිරිස් තවමත් දැකගත හැකියි. ඇඳරි නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක කෙරුණා. ඒක අර මේ චටුනේ පවත්වන දුරුනවා ඒක අනිවාර්යෙන් දාගන්න. හොඳ නැහැ. වාලා කොහොමද වාලා පිටර දෙන්න එපා මේ. හරියට මාස්ක් එකක් දාලි වල්ලා හරියට ජොබ් එක කරා. ගවුස් දාලි වල්ලා. ඒ කොහොමද මම කරනවද නේද දන්නේ නැහැ. ඒනයි ඒක එතන අස්සම් කරන්න ඕනේ ඔයිමල්. ඒක තමයි ඒක එයා කරා කියලා පින්නේ ඔය. හරිද? මේක කිසිම දෙයක් නැහැ නේ වාහනක් ගන්න නැහැ. දවසට කරුණු ගන්න කොහොමද වැඩි වැඩි කරලා. හරිද? පාස් ඔය බලන්න මේක 1 2 3 4යි. ඊට තේරෙන්නේ මෙතන මාධ්‍ය කියනවානේ. මාධ්‍ය මොකද බලවත් අද ඔක තියෙන්නේ. ඔය මේක ඔරිජිනල් එක. මේක නම් අපේ ඔරිජිනල්. මේක ගලවත්. මේක ගලවත්. දුවන්න බෑ වාට. මේක ඔරිජිනල් පාස් එකක් නෙවෙයි. ඔයගොල්ලෝ ගණන් ගන්නත් ඒව දේවල් නෑ. ඈ? අය මෙච්චර කියනවා ඉතින් ඕයි සාක්ෂි දාගෙන නෑ. අයහපතක් වෙනකොට ඒක වළක්වන්න තමයි ওই මාක්ෂය දාගෙන යන්නේ. මේක තුරින් ඉන්නවා. හරි ප්‍රාදේශීය මේ පාදේ අවුලක් නටුවා. දැන් මෙතෙක් කල් අපි අත්අඩංගුවට ගනු ලැබුවේ ඇඳිරි නීති කඩ කරන්නන් සහ ඇඳිරි නීති බලපත්‍ර උල්ලංඝනය කරන්නන් පමණයි. නමුත් හෙට දිනේ සිට අපි ක්‍රියාත්මක කරනවා ඇඳිරි නීති ඉවත් කළ කාලය තුල වුවද සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේ නැත්නම් කණ්ඩායම් හැටියට පොදු ස්ථානවල හෝ පුද්ගලික ස්ථානවල ගැවසෙනවා නම් රැස්වීම් පවත්වනවා නම් ඒ වගේම විශේෂයෙන්ම වෙළඳ සැල්වල ආර්ථික මධ්‍යස්ථානවල මේ ආකාරයට කටයුතු කරනවා නම් එවැනි අයවලුන් අත්අඩංගුවටගෙන නීතිය ඉදිරියට පැනවීම සඳහා ඒ නිසා ඇඳිරි නීතිය නොමැති කාලය තුලත් මේ සෞඛ්‍ය සිරිත් පුරුදු වලට අනුගත වෙමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නට එපා. ඒ වගේම ඔබට අත්‍යවශ්‍ය සේවාවක් හැටියට ඔබේ සේවා හැඳුනුම්පත පාවිච්චි කිරීමට අවස්ථාව ලබා තිබෙනවා. එම සේවා හැඳුනුම්පත අවභාවිතා කරන්නට එපා. ඇඳිරි නීතිය ආරම්භ කළ දිනේ සිට අද දක්වා කාලය තුල 40095 දෙනෙක් අද දින දහවල් 12 වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 10332ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම පොලිසියට ගන්නා වාහන මුදාහැරීමක් සිදු කරන්නේ නැහැ. ඒ සම්බන්ධ නඩු කටයුතු අවසන් වනතුරු ඒ නිසා ඇඳිරි නීති නොමැති ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශවල අනිවාර්යයෙන්ම බලපත්‍රයක් අවශ්‍ය වෙනවා යාමට. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි එසේ යාමට හැකියාවක් ලැබෙන්නේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා අනවශ්‍ය ලෙස මහා මාර්ගවලට පැමිණීම සහ වෙනත් ස්ථානවලට ජනතාව එක්රැස් වීමෙන් වැළකී සිටිය යුතුයි. ලංගම බස් රථ සහ දුම්රියෙන් මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කර තිබෙනවා. අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර අනෙක් පිරිස් නිවස්වල රැඳී සිටිය යුතුයි. කවරෙකු හෝ නිවසෙන් බැහැරට යා යුත්තේ ආහාර ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණයි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පාගමනින් ගොස් ළඟා විය හැකි ආසන්නතම වෙළඳසැල පමණක් තෝරාගත යුතුයි. දිස්ත්‍රික් අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනාගතහොත් ඒකී ප්‍රදේශවලට සීමා වන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ තිබෙනවා. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතනම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීම හෝ ඉන් පිටව යාම සම්පූර්ණයෙන්ම තහනම්. සියලු ආකාරයෙන් උත්සව වන්දනා සහ විනෝද චාරිකා සැනකෙළි පෙරහැර රැස්වීම ආදී නැවත දැනුම් දෙනතුරු තහනම් කර තිබෙනවා. ජනතාව ඒකරාශී වීම වෛරස් ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සවද අත්හිටුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ. සමාජයේ යහපතට බාධා වන අයුරින් හැසිරෙන කවරෙකුට වුවද පවතින නීතිය යටතේ උපරිම දඬුවම් පමුණවන බව රජය පවසනවා.
කොරෝනා වෛරසය මර්ධනය කර ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ ජනතාවට සහන සැලසීමට බවද අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා. අපි දැක්කා හිටපු අධිකරණ ඇමතිවරිය තලතා අතුකෝරල හිටපු මන්ත්‍රීවරියගේ ප්‍රකාශය. කොරෝනා වෛරසය මුවාවෙන් තලතා අතුකෝරල මන්ත්‍රීතුමියට ඕන වෙලා තිනවා අර ඉඳුල්ලෙච්ච පාර්ලිමේන්තුව නැවත ගේන්න. පරණ පාර්ලිමේන්තුව කැඳවනවා කියලා කියන්නේ බොහොම පැහැදිලිව කැඳවන්න කිසිම නීතිමය අයිතියක් නැහැ. පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියන්නේ රට අස්ථාවර කරන්න. ඔවුන්ට තමයි විපක්ෂයේ එක්ක වුණාම බහුතර බලය තියෙන්නේ. අපි දන්නවා ඉතිහාසයේ නොයෙකුත් විදිහට තීන්දුව తీරන ගත්තා. ජනතා ආයුක්ත පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා තියෙනවා. අපි දැක්කා ඌ කියනවා අපේ රටට විශාල වශයෙන් මුදල් ලැබිලා තියෙනවා. 5000 නෙවෙයිලු තව වැඩිපුර දෙන්න පුළුවන්. අපේ රටට ජාත්‍යන්තර වශයෙන් ආධාර හෝ මුදල් ලැබිලා තියෙනවන් ලැබිලා තියෙන දිනය තියෙන වෙලාව ලබා දීලා දීපු රට ඒකේ කොටස් වශයෙන් නම් දීලා තින්නේ කොයි වෙලාවද කියලා අනුර කුමාර දිසානායක අපි හිටපු මන්ත්‍රීවරයාට අභියෝග කරනවා කියන්නේ. ඒ යම් යම් රටවල් යම් යම් සංවිධාන පොරොන්දු වෙලා තියෙනවා. ඒවා ලැබෙනකොට කාලයක් කියයි. මේ වගේ වැරදි දේවල් රටේ ජනගත කරන්න හදන්න එපා. මම හිතන්නේ අනුර කුමාර දිසානායක මහත්තයත් හරි කැමැති පාර්ලිමේන්තුව කැඳවනවා. මොකද කට උල් කර කර බොරු කියන්න පුළුවන් නේ. පාර්ලිමේන්තුව වරප්‍රසාදයේ පාවිච්චි කරන් මේ රටේ සැබෑ ලෙස බොරු කියපු නායකයෙක් තමයි අනුර කුමාර දිසානායක. අලුතෙන් පාර්ලිමේන්තුවක් පැතිවරණ කොමිසම කවදා හරි දවසක ඡන්දයක් තියලා තිව්වම අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුව එනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්ින්ද ඔහු බලනවා පුළුවන් නම් උත්සාහ කරන්න පරණ පාර්ලිමේන්තුවටම නැවත ඔක්සිජන් දීලා නැවත පණ ගන්නන්න පුළුවන්කමක් තියෙනවද කියලා. ඒක විවස්ථානුකූලව බෑ. අපි බොහොම පැහැදිලිව කියනවා මැතිවරණය පවත්වන එක මැතිවරණ කොමිසමේ රාජකාරිය. රට බලා ගැනීම, රටේ කොරෝනා තුරන් කිරීම සහ රටේ ජනතාව ඉතා හොඳින් ආරක්ෂා කර ගැනීමටත් ඔවුන්ගේ ජීවනෝපායන් ගැන සොයා බැලීමත් අපේ රජයේ වගකීමක්. අපි යන්නේ කකුරට ඉටු කරන රජයක්. ජනතාව ඉදිරියේදී යොමු විය යුත්තේ පුරුදු ජීවන රටාවට නොව අලුත් ජීවන රටාවකට බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය කියා සිටින්නේ ජනතාව රැකියා සහ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යොමු විය යුතු බවයි. කවදද අපි අපේ පුරුදු ජීවිතයට එන්නේ? අපිට යොමු වන්න වෙන්නේ පුරුදු ජීවිතයට නෙමෙයි අලුත් ජීවන රටාවකට. රැකියා සහ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක්ම යොමු වන ජීවන රටාවකට. මොනවද ඒ ජීවිතයේ ප්‍රමුඛ හැසිරීම? උදේට ඇහැරෙනවා වගේ ආහාර ගන්නවා වගේ එකිනෙකා අතර පරතරය මීටරයක්වත් පවත්වාගෙන යෑම මේ ජීවන රටාවේ ප්‍රධානම අංගයක් විය යුතුයි. මගතොටේදී රැකියා ස්ථානයේදී පොදු ප්‍රවාහන සේවයේදී වෙළඳසැලේදී පමණක් නෙමෙයි ගෙදරට එන ජංගම රථයෙන් බඩු ගැනීමේදීත් මේ පරතරය පවත්වා ගත යුතුමයි. දුරින් සිටි පමණින් ජීවිතයේ ආරක්ෂා වෙනවද? කෙනෙකුගෙන් ඍජුවම පමණක් නෙමෙයි විෂ බීජ තැවරුණු දෑතින් මුහුණ ඇල්ලීමේදීත් රෝගය බෝ වෙනවා. ඒ නිසා නිතර සබන් යොදා හොඳින් ඇත් සෝදා ගන්න. පොදු ස්ථානවල ගැවසීමේදී නාසය, මුඛය, ඇස් ඇල්ලීමෙන් වළකින්න. විවිධ පෘෂ්ඨ ඇල්ලීමෙන් වළකින්න. මේ අලුත් ජීවිතේ මිනිස්සු නොකරන්න ඕන දේ මොනවද? කිසිවිටකත් කුඩා කණ්ඩායම් ලෙසවත් එක්රොක්වීම් සිදු නොකළ යුතුයි. ඒ වගේම ඔබට සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් තිබුණත් නිවසෙන් බැහැරට නොයන්න. නිවසේම රැඳී සිටීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේ ජීවිතේ මිනිසුන්ට කරදරයක් නෙමෙයිද? මේ මෙතෙක් අපට මගහැරුණු හොඳ සෞඛ්‍ය පුරුදු සහ ස්වයං විනය ඇති කර ගැනීමයි. අපි විතරක් නෙමෙයි ලෝකවාසී සියලුම ජනතාව මේ නව ජීවන රටාවට හුරු වෙලා. අපිත් නීතියක් නිසා නෙමෙයි ඔබේම ආරක්ෂාව උදෙසා මේ අලුත් ජීවන රටාවට හුරු වෙමු. වගකීමෙන් ජීවත් වෙමු. කොරෝනා අවදානමට බුද්ධිමත්ව මුහුණ දෙමු. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 866 ඉක්මවා තිබෙනවා. ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු වලින් ඒ සමන්විතයි.
මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවහැඟුණු වැවේ ධම්මරතන හිමි රුපියල් මිලියනයක් අරමුදලට පරිත්‍යාග කළා. කැලණිය රජමහා විහාරයේ රුපියල් මිලියනයක්ද, කතරගම කිරිබෙහෙර රජමහා විහාරයේ රුපියල් මිලියනයක්ද, බම්බලපිටිය ශ්‍රී වජිරාරාම කාර්යසාධක සමිතිය රුපියල් 96000ක්ද අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. සනස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 5ක්, සීමා සහිත සනස රක්ෂණ සමාගම රුපියල් මිලියනයක්, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පදිංචි ආදි ආනන්දයන් රුපියල් ලක්ෂ 5ක් හා වෘත්තීය තාක්ෂණ විද්‍යාලයේ රුපියල් ලක්ෂ 11ක්ද අරමුදලට තැන්පත් කළා. ADRC ලෙනාඩ් මහතා රුපියල් 2,50,000ක් සහ මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම රුපියල් 6,61,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. COVID-19 මර්ධන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිටඩ් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කළා. ඒ අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. ඒ මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලොරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. ලංකා විදුලි බල මණ්ඩලයේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක් අද පරිත්‍යාග කළා. විදුලි බල මණ්ඩල සේවකින්ගේ දිනක වැටුප ලෙස රුපියල් ලක්ෂ 22ක්ද ඊට ඇතුළත්. විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් සහ වෘත්තීය සමිති නියෝජිතින් ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද බාර දෙනු ලැබුවා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85යි 73යි 73යි 73 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙනවා. නීති අනුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස්. 0112 354 479 0112 354 354 යන දුරකථන අංක මගින් අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන KB එගොඩේල මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකියි. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ක්‍රියාත්මක සෞභාග්‍ය ගෙවත්ත වගා වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අද ආරම්භ කෙරුණා. ඒ නම් කර ඇත්තේ සෞභාග්‍ය වැඩබිමේ ගෙවත්ත යනුවෙන්. මේ යටතේ සිවිල් ආරක්ෂක බලකාය සඳහා සංකේතාත්මකව බීජ ලබා දීමද සිදු කෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඒ අනුව ඉදිරි කාල සීමාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ වගා කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතයි. රජයේ කාර්යාල, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය මේ සියලුම දේවල් සම්බන්ධ කරගෙන අපි වැඩිමේ ගෙවත්ත අපි ආරම්භ කරගෙන යනවා. ඊට අමතරව මේ සිවිල් ආරක්ෂක බලකායේ සම්පූර්ණ බීජ අවශ්‍යතාවයෙන් අපිට දෙන්න පුළුවන් හැකි හැම ප්‍රමාණයක්ම අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ භූමි ප්‍රමාණය මත. මේ වෙනකොට දිවයිනේ බොහෝ ස්ථානවල අපි විවිධ ප්‍රදේශවල විවිධ භෝගයන් විශාල ප්‍රමාණයක් මේ බලකා හරහා ක්‍රියාත්මක වෙනවා. දිවෙන්නේ හැකි පමණ වගා කරලා මේ රට ආහාර වලින් ස්වයංපෝෂිත රටක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වශයෙන්. මේ අතර කළුතර වලකිතර ප්‍රදේශයේ වසර 15ක් පුරන්ව පැවති කුඹුරු අක්කර 50ක් පමණ අස්වැද්දීම ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ ගොවීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදේශයේ වෛද්‍යවරුන්, ආබාධිත සෙබළුන් සහ ජනතා නියෝජිතයන්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා. හෝකන්දර දකුණ ප්‍රදේශයට අයත් පුරන් කුඹුරු අක්කර 10ක් අස්වැද්දීමද පසුගියදා ආරම්භ කෙරුණා. ඊට දායක වී සිටින්නේ ප්‍රදේශයේ තරුණ පිරිස් සහ හෝකන්දර ප්‍රගති ගොවි සමාජයයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් වැසි ලැබීමත් සමග වී වගාව සහ අතිරේක භෝග වගා ආරම්භ කිරීමට යොමු වී සිටිනවා. යලකන්නේ අතිරේක භෝග වගාවට ගොවීන් උනන්දු කරවීමේ විශේෂ වැඩපිළිවෙලක් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මකයි. සමෘද්ධිලාභීන් 25,25,528 දෙනෙකුට සහ ජීවනෝපාය අහිමි වූ 17,11,323 දෙනෙකුට රුපියල් 5,000 දීමනාව මේ වන විට ලබා දී ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. රුපියල් 5,000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් ඇති වූ පිරිස් ඉදිරිපත් කළ අභ්‍යාචනා සලකා බලා ඔවුන් සඳහාද හෙට සිට ගෙවීම් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා පවසන්නේ. පළමු වටෙන් ආවරණය නො වූ ශේෂ්ත්‍ර කිහිපයක් ඇතුළුව අභ්‍යාචනා 57,074ක් ලැබී තිබෙනවා. ඔවුන්ට රුපියල් 5,000 දීමනාව හෙට සිට ලබා දීමටයි පියවරගෙන ඇත්තේ. කොළඹ දිස්ත්‍රික්කයේ ගෙවීම් සම්බන්ධයෙන් ඇතැම් ස්ථානවල යම් ප්‍රමාදයක් ඇති වී තිබුණද හෙට සිට අභ්‍යාචනාවලට අදාළ ගෙවීම් සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. 11,000කට වැඩි පිරිසක් මේ අවස්ථාව වෙනකොට ගෙවා නිම කරලා තියෙන බවයි අපිට වාර්තා වෙන්නේ. මේ පහුගිය කාලවල ආවරණය වෙච්ච හැම කෙනෙක්මත් මේ අවස්ථාවේදී ඇතුළත් කරලා සකස් කරන අවසන් අභ්‍යාචන ලයිස්තු සකස් කරගෙන සිටින්නේ. ඉතින් අන්න ඒවා කරගෙන යෑමේ යම් අපහසුතාවයක් යම් දිස්ත්‍රික්කවල විශේෂයෙන්ම කොළඹ වගේ දිස්ත්‍රික්කයේ වුණත් අනෙක් සියලුම දිස්ත්‍රික්ක අපි ඊයේ පටන් මේ ගෙවීමත් ආරම්භ කරලා තියෙන්නේ. හෙට සහ අනිද්දා යන දෙදින ඇතුළත වෙනකොට
මේ දිස්ත්‍රික්කවල මේ අභියාචනා කමිටුව හරහා ලබාගත් ඒ ඉල්ලීම් වලට ගෙවීම් කටයුතු අපි අවසන් කරන්න පුළුවන් වෙනවා. ඊඩා අවුරුදුර විවිධ රෝගී තත්ත්වයන් යටතේ ඒ අයගේ අස්වැන්න අහිමි වෙච්ච එහෙම නැත්නම් ඒ කටයුතු කරගෙන යන්න බැරි වෙච්ච ගොවීන් සම්බන්ධවත් රජය ඔවුන්ට සහන සලසන්න මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙලා තිබෙනවා. ජනාධිපති විශේෂ කාර්යසාධක බලකාය විදියට අප වෙතත් උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ පිරිසට මේ ලබා දෙන රුපියල් 5000 මේ සහනාධාර වැඩපිළිවෙල ලබා දෙන්නේ කියන එක. මේ අතර සමෘද්ධිලාභීන් නොවන ආදායම් අහිමි අනෙකුත් අඩු ආදායම්ලාභී ජනතාවට රජය මගින් රුපියල් 5000ක දීමනාව ලබා දීමද සාර්ථකව ක්‍රියාවට නැංවීමින් පවතිනවා. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 10265 දෙනෙකුට රුපියල් 5000ක දීමනාව වශයෙන් රුපියල් 5 කෝටි 13 ලක්ෂ 25000ක මුදලක් මේ වන විට ගෙවා අවසන්. මුදල් මෙතෙක් නොලැබුණු සියලු දෙනාට දීමනාව කඩිනමින් ලබා දී අවසන් කිරීමට නියමිතයි. ගාල්ල නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ රුපියල් 5000 දීමනාව මෙතෙක් නොලැබුණු සහ අභියාචනා ඉදිරිපත් කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත දීමනා ලබා දීමද මේ දිනවල ක්‍රියාත්මකයි. යටලමත්ත ග්‍රාම සේවා වසමේ ප්‍රතිලාභීන් 148 දෙනෙකුට රුපියල් 7,40,000ක මුදලක් මේ වන විට ලබා දී තිබෙනවා. මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරී වසම් 42ක 19500 දෙනෙකු සඳහා රුපියල් 5000ක දීමනාව ලබා දීමද මේ දිනවල සිදු කෙරෙනවා. මේ වන විට 11338 දෙනෙකුට එම මුදල ගෙවා අවසන්. කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීම සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනද නව නිපැයුම් තුලින් සිය දායකත්වය ලබා දී තිබෙනවා. එවැනි උපකරණ කිහිපයක් අදත් රෝහල් වෙත ලබා දීම සිදු කෙරුණා. ස්වයංක්‍රීයව විසබීජානුවරණය සිදුවන නව ක්‍රමවේදයක් ගමනාගමන මණ්ඩලයේ බස් රථ වෙනුවෙන් හඳුන්වා දී තිබෙනවා. එමගින් මගියෙකු බස් රථයකට ගොඩවන සෑම අවස්ථාවකදීම විසබීජානුහරණයට ලක්වනවා. ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ ඉදිරියේදී සියලු බස් රථ සඳහා මෙය හඳුන්වා දීමට කටයුතු කරන බවයි. නාවික හමුදාව නිෂ්පාදනය කළ නවතම මෙඩිමේට් ස්වංක්‍රීය උපකරණය මීගමුව දිස්ත්‍රික් මහරෝහල වෙත අද ලබා දුන්නා. මෙම උපකරණය මගින් වෛද්‍යවරුන්ට රෝගීන් අසලට නොගොස් ඔවුන්ගේ රෝග ලක්ෂණ විනිශ්චය කිරීම අදහස් වූ මාරුව රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා දීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු ගණනාවක් සිදු කර ගැනීමට හැකියාව පවතිනවා. මීට පෙරද මෙවැනිම උපකරණ කිහිපයක් නෙවිල් ප්‍රනාන්දු රෝහලට සහ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ලබා දීමට නාවික හමුදාව කටයුතු කළා. නව නිපැයුම්කරුවෙකු වන තුෂාර කැලුම් වාදසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම නිර්මාණය සිදු කරනු ලැබ ඇත්තේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින්. මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා නවීන රොබෝ යන්ත්‍රයක් පරිත්‍යාග කෙරුණා. එය නිර්මාණය කර ඇත්තේ රජරට වයඹ යන විශ්වවිද්‍යාල හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු එක්වයි. රොබෝ යන්ත්‍රය මගින් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ඖෂධ සහ අනිකුත් සේවා ඉතා ආරක්ෂාකාරීව සැලසීමේ පහසුව සැලසී තිබෙනවා. ඒ සමගින් අද නිමිත රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. අයිබෝවන්.